ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තථාගත ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට සැපත සැනසෙල්ල උදා කරනවා. ඒ උතුම් දහමින් නිවෙන්නට, ඒ උතුම් දහමින් සැනසෙන්නට කැමති පින්වන්ත බොහෝ දෙනෙක් ශ්‍රද්ධා රූප වාහිනිය සමගින් එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි දන්නවා තමන්ගේ ජීවිතේ දෙලොවම යහපත අපේක්ෂාවෙන්. ඉතින් ඔබට ශ්‍රද්ධා රූප වාහිනියෙන් පිටින බොහෝම සුවිශේෂී වැඩසටහනක් තමයි මේ දහම්මැස 15 විය සොඳුරු සදහම් කතිකාවත. දැන් අපි වැඩසටහන් ගණනාවක් එක්ක ඔබට මේ උතුම් දහමින් පිළිසරණ ලබා ගන්නට, දහම තුළින් තමන්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු හදා ගන්න, විශේෂයෙන් මේ සම්මා දිට්ඨියට එකතු වන්නට, සම්මා දිට්ඨියට එළඹෙන්නට අවශ්‍ය කරන සදහම් කතිකාවතක් විදිහට මේ ධර්මයේ සාකච්ඡා කරමින් අපි ඉස්සරහට ආවේ. අපි දැන් අද දවසේදී මේ ඔබ වෙත ගෙනෙන්නේ 24 වන වැඩසටහන, මේ වැඩසටහන් මාලාවේ. ඉතින් අපි මේ වැඩසටහන 24 පුරාවටම මේ උතුම් දහම කියා දෙන අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ බොහෝම ගෞරවයෙන් පළමු කොට අපි පිළිගනිමු. සාන්තු සාන්තු සාන්තු. අදවසේ මේ ලෙසින් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න ශ්‍රද්ධා රූප වාහිනිය වෙනුවෙන් මේ වැඩසටහනට විකාශන දායකත්වයේ එකතු කරනවා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වන්ත පිරිසක්. ඉතින් ඔවුන්ගේ දායකත්වයේ ඇතිවයි අද දවසේ මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න. නම් මතක් කරනවා පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා ශ්‍රද්ධා රූප වාහිනිය පැය 24 පුරාවටම කෙනෙක්ගේ ජීවිතයට යහපත පිණිස තථාගතයන් වහන්සේ දේශනා කළා වූ උතුම් ධහම විකාශනය වෙද්දී ඔබට පුළුවන් එහි බැතිබර දායකත්වයේ එකතු කරමින් ඔබට ධර්ම දානමය පින් රැස් කරගන්න. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න අප මතක් කරනම් දුරකථන අංකයක් මේ අංකයට කතා කරලා ඔබට වැඩි විස්තර තොරතුරු දැනගන්න පුළුවන්. 071 232 8887 තමයි දුරකථන අංකය. 071 232 8887ට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි දැන් මේ පහුගිය වැඩසටහන් වලදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරා වූ උතුම් දහම් පණිවිඩයක් පිළිබඳව විශේෂයෙන් මේ කරුණු 16ක් ආකාර 16ක් පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා කළා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිවැරදි දැක්ම ඇති කර ගන්න උපකාරී වන කරුණු රාශියක් ඒ විදිහට අපි පෙන්වා දෙද්දී ස්වාමීන් වහන්සේ මේ තවත් අපිට පෙන්වා දෙන්න පුළුවන් මූලික කාරණාවන් දැන් ඊට අමතරව අපිට කතා කරන්න පුළුවන් දේවල් මොනවද පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිවැරදි දැක්මක් ඇති කරගන්න අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමුව ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, දැන් බොහෝ කාලයක් මේ උතුම් සදහම් වැඩසටහනින් දහම්මැස 15 විය සදහම් කතිකාවතින් ඔබ මූලික වශයෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න හේතු වෙන, එහෙම නැත්නම් උපකාර වෙන ධර්ම කාරණා කාලයක් තිස්සේ ඉගෙන ගන්නවා. ඇත්තම ලක්ෂණ අපි මූලික බුද්ධ දේශනා කීපයක් ඇසුරු කරගෙන තමයි. විශේෂයෙන් අපි බොහෝ කාලයක් කතා කළා සම්මා දිට්ඨි සූත්‍රයනේ. ඊට පෙරත් අපි මේ කිංසුකෝපම සූත්‍රය ආදී සූත්‍ර මුල් කරගෙන මේ කාරණා කතා කළා. ඇත්තම ලක්ෂණ මේ විදිහට ධර්ම කාරණා තව රාශියක් අපට පෙන්වා දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් 45 වසරක් පුරාවට දේශනා කරන ලද යම් ධර්මයක් ඇද්ද? ඒ සියලු ධර්මයන් උපයෝගී කරගන්න පුළුවන් සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස. එනිසා කාරණා රාශියක් මේ සම්මා දිට්ඨිය උපදව ගන්නට උපකාර වෙන කාරණා රාශියක් පෙන්වලා දෙන්න පුළුවන්. නමුත් අපි දැන් ඒ කාරණා අපි මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ විසින් ගොනු කරලා පෙන්වලා දීපු මූලික ආකාර තමයි අපි මේ විදිහට ඉගෙන ගත්තේ. ඉතින් එහෙම ආකාර ගත්තම ලක්ෂණ තවත් සාමාන්‍යයෙන් අපිට මේ බුද්ධ දේශනාව කියවනකොට, බුද්ධ දේශනාව අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා මූලික වශයෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්නට උපයෝගී වෙලා තියෙනවා, උදව් වෙලා තියෙනවා මේ කාමයේ ගැන තියෙන වැටහීම. කාමයේ ගැන තියෙන වැටහීම, ඒ කාමයේ ගැන තියෙන අවබෝධය මුල් කරගෙනත් සම්මා දිට්ඨිය ඇති කරගෙන ජීවිතේ
යහපත සලසාගත් අවස්ථා අපට දකින්න ලැබෙනවා. එහෙමයි. ඊළඟ එක තමයි මේ කර්ම ස්වභාවය. කර්මය ගැන ජීවිතයේ තියෙන වැටහීම. මේ කර්මය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ කර්මය ගැන තියෙන වැටහීම අවබෝධය මුල් කරගෙනත් දහම් මෙස පහළ කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගත් අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් පෙන්වා දෙන්න පුළුවන් මේ අපි මේ දක්වා කතා කරපු කාරණා වලට අමතරව කාරණා විදිහට කාමය ගැන වැටහීමක් ඇති කර ගැනීමත් කර්මය ගැන හොඳ වැටහීමක් ඇති කර ගැනීමත් එය අපට සම්මා දිට්ඨිය ඇති කරගන්න බොහෝ උපකාරී වෙන කාරණා විදිහට පෙන්වන්න දෙන්න පුළුවන්. එමස්වනස් මේ සදහම් කතිකාව තුළ ඔබට පරිපූර්ණ වශයෙන් අවබෝධයක් ලබා ගන්නට තමයි ඉතින් මේ සෑම කාරණාවක්ම බොහොම නිර්වුල්ව බොහොම සරලව ඔබට පැහැදිලි කරලා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ උත්සාහ කරන. ඉතින් මේ හැම දෙයක්ම අපි ශ්‍රද්ධාවෙන් අදාහ ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට මේ උතුම් ධහමින් පිළිසරණ ලබා ගන්නට බෑ. ඒ නිසා අපි හැමෝම මේ උතුම් කාරණාවන් ගැන භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ වචනය කෙරෙහි මහා විශ්වාසයක් තබාගෙන කටයුතු කරන්නට ඕනේ මේ උතුම් ධහම පිළිගන්නට. ඉතින් අපි ඒ දෙසින් කටයුතු කරද්දී පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා වගේ දැන් මේ තවත් ආකාරයන් විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ මේ කර්මය සහ කාමය ගැන තිබෙන වැටහීම ඇති කරගෙන සයන්සේ වැටහීම තුළින් අපි මේ සම්මා දිට්ඨිය දැරීම පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීම ගැන සයන්ස් ඔබ වහන්සේ මතක් කළා. ඒතර සයන්ස් මේ දැන් අපි මුලින්ම මට හිතෙන සයන්ස් දැනගන්න මේ දැන් මේ කාමය ගැන කවර විදිහේ වැටහීමක්ද තියෙන්නට ඕනේ මේ සම්මා දිට්ඨිය ඇති කර ගන්නට යන කෙනෙක් ස්වාමීන් වහන්සේ. කියන්නේ ලක්ෂණ අපි දැන් මෙච්චර කාලයක් කතා කරපු හැම කාරණාවකම අපි දැක්කා ඒ එක කාරණාවක් සම්බන්ධයෙන් හරියටම දැක්මක් ඇති කර ගැනීමනේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දැන් අපි ගත්තොත් උන්න අවිද්‍යාව කියන කාරණේ ගැන එයා පරිපූර්ණ අවබෝධයක්. එහෙමයි සනස. එයාව කාටවත් රවට්ටන්න බෑ. එහෙමයි. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා එයා දන්නවා. එහෙමයි සනස. අවිද්‍යාව හට ගැනීම මොකක්ද කියලා දන්නවා. අවිද්‍යාව නිරෝධය මොකක්ද කියලා දන්නවා. ඒකට අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නවා. එතකොට මේ වැටහීම පරිපූර්ණයි. එහෙමයි සනස. ඊළඟට කුසල අකුසල ගැන ගත්තත් දැන් වර්තමානයේ අපිට එතකොට තේරෙනවා මේ බුද්ධ භාෂිතය ඇසුරු කරගෙන කුසල අකුසල්වත් ඒ කාරණේවත් පැහැදිලි කරගෙන නැහැනේ බහුතරය. එහෙමයි. ඒ නිසානේ මේ කුසල අකුසල් කියන කාරණේ ගැන මහා අරුබුද හටගන්නේ. නමුත් සම්මා දිට්ඨිය යමෙකුට තියෙනවා නම් අපි සම්මා දිට්ඨි සූත්‍රයේ මුලින්ම ඉගෙන ගත්තේ. ඔහු දන්නවා කුසලයේ මේක කුසල් කරන්න මුල් වෙන කුසල මූල මේවා. අකුසලයේ මේක අකුසල් කරන්න හේතු වෙන අකුසල මූල මේවා. එහෙමයි සනස. ඒ දැක්ම ඒ අවබෝධය ඒ වැටහීම ලක්ෂණ පරිපූර්ණයි යාට. ඔය වගේ තමයි කාමයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රාවකයෙකුට තියෙනවා නම් යම් නිර්වුල් දැක්මක්. ඒ නිර්වුල් දැක්ම තමයි සම්මා දිට්ඨියට උදව් කරන්නේ. එතකොට එයා දැනගන්නවා කියනවා කාමයේ කියන්නේ මේක. කාමයේ 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 කියලා යමක් ව්‍යවහාර වෙනවද? ඇත්තටම කාමය කියන්නේ මේක කියලා දන්නවනම් එහෙමයි සනස. ඊළඟට මේ කාමයන් එක්ක යන ජීවිතේ කාම සහගතව මේ කාමයට මුසපත් වෙලා යන ජීවිතේ තියෙන විපාකෙ මොකද්ද? ඒකේ අනතුර. අන්න ඒක එයා දන්නවා. එහෙමයි සනස. ඊළඟට කාමයන් විවිධ වෙන්නේ කොහොමද? කාමයන්ගේ විවිධත්වය මොකද්ද? ඒකත් එයා දන්නවා. ඊළඟට කාමයන් හටගන්නේ මොකක් නිසාද? ඒ කියන්නේ කාමයේ කියන පසුබිම තියෙන්නේ මොකක් හේතු කරගෙනද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලක්ෂණ එතනට කාම සමුදය. කාමයේ හටගන්නේ කොහොමද කියලා එයා දන්නවා. කාමයේ නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දන්නවා. කාමයේ නිරුද්ධ කරන්න මං අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මොකද්ද? මං මොකද්ද මගේ ජීවිතේ කාමයේ නිරුද්ධ කරලා දාන්න කාමයෙන් මේ කාමයේ තියෙන බිහිසුණු කාමයෙන් මං වෙන් වෙන්න මම මොකද කරන්න ඕනේ? එහෙම සනස. අන්න එහෙම ලක්ෂණ කාමයේ කියන කාරණාව ගැනත් ওই විදිහට පිරිපුන් අවබෝධයක් තිබීම තමයි අපි කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා කියලා. ඉතින් කාමයේ ගැනත් ওই විදිහට දැනගන්න ඕන. එහෙම සනස. දැන් අපි මේ ස්වයන්ස් මේ කාරණාව පිළිබඳව අපි දැන් ගත්තොත් ස්වයන්ස් කියන්නේ දැන් කාමයේ කියන්නේ අදහස ස්වයන්ස් ඒ කාරණාව පැහැදිලි කරගත්තොත් මෙතන මේ කියන්නේ හරියට මේක සමහරවිට මේ විවිධ මතවල ඉන්න පුළුවන් විවිධ දෙනා ස්වයන්ස් මේ කාමයේ කියන වචනේ ඒ කාරණාව. ස්වයන්ස් ඒක අපි පැහැදිලි කරගත්තොත් මට ඒක තෝරගත්තොත් වටනවා ස්වයන්ස්. මූලික දේශනාව තුළ මේ කාමයේ කියන කාරණාව ලක්ෂණ ඉතාම නිර්වුල්ව භාග්‍යතුන් වහන්සේ තෝරලා දෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ පංචමේ භික්කවේ කාම ගුණ.
මහණෙනි කාම ගුණ පහයි. එහෙමයි. ඒ කාම ගුණ පහ මොනවද? චක්කු විඤ්ඤේය රූපා. ඇහැට පේන ඇහැට ගොදුරු වෙන රූප තියෙනවා. ඒ ඇහැට පේන රූප මේ බඳුයි. ඉට්ටා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඒ ඇහැට පේන රූපේ ඉෂ්ටයි. කාන්තයි. ප්‍රියමනාපයි. ඊළඟට කාමෝපසංහිත කියලා කියන්නේ ඒක නිකන් කැමැත්ත ඇති කරනවා. අර ලස්සන වචනයක් තියෙනවා. ඒ කාම ගුණයකට අයිති රූපේ ස්වභාවය රජනීය. රජනීය කියලා කියන්නේ ඒකෙන් කෙලෙස් වගුරුවනවා. එහෙමයි සනස. ඒ ඉෂ්ට කාන්ත මනාප පිය රූපී කැමැත්ත ඇති වෙන රූපේ කෙලෙස් වගුරුවනවා නම් අන්න ඒකට කියනවා කාම ගුණ. දැන් අපි ගත්තොත් එහෙම අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දැන් ඔන්න සම්බුද්ධ රාජමාලිගාවේ වැඩ ඉන්න පිළිම වහන්සේ. ඊටාම මනරම්. එහෙමයි. ඊටාම සුන්දරයි. 35 හැවිරිදි වියේ බෝමැඩ අපගේ භාග්‍යතුන් වහන්සේ මෙහිමයි වැඩ හිටියේ කියලා හිතෙනවා. ඒ පිළිම වහන්සේ දකින්නකොට එහෙමයි. ඒ පිළිම වහන්සේ දකින්නකොට ලක්ෂණ ඒ පිළිම වහන්සේ තියෙන තුල තියෙන ඒ සොඳුරු බවට කෙනෙකුගේ හිතේ කෙලෙසයක් නෙමෙයි උපදින්නේ. හිත පහන් වෙලා යනවා. එහෙමයි සනස. එතකොට ඒක කාම ගුණ කියලා අපි කියන්නේ. එහෙමයි. ඒ කාම ගුණය කියලා කියන්නේ මොකද්ද? මේ කෙලෙස් සහගත කෙලෙස් ඇති කරන මේ ඉෂ්ඨකාන්ත රූප. එහෙමයි සනස. ඊළඟට ඉබ්බඳු කෙලෙස් ඇති කරන කෙලෙස් වගුරුවන හඬවල්. එබඳු කෙලෙස් වගුරුවන කෙලෙස් ඇති කරන ගඳ සුවඳ. එබඳු රසයන්. එබඳු පහස. මෙන්න මේ පහට කියනවා ලක්ෂණ පංචකාම ගුණ. ඒකට මොකද්ද පින්වතුනි දේශනාවේ ව්‍යවහාර වෙන්නේ කාම ගුණය කියලයි. අපිචකෝ භික්කවේ නේතේ කාමා. මහන්නේ ඒක නෙමෙයි කාමය. ඔය කියපු පහ නෙවෙයි කාමය. ඒවට කියන්නේ කාම ගුණ. කාමය කියන එකේ ස්වභාවය. ඒ කාම ගුණය. නමුත් ඒ කාමය නෙමෙයි. කාම ගුණා නාමේති අරියස විනේ උච්චති. මේ බුද්ධ ශාසනය ඇතුලේ ඒකට කියන්න ඕන කාම ගුණ කියලයි. එහෙමයි සනස. ওই කාම ගුණ මේ ලෝකයේ තුල තියෙනවා කියන එක අපිට ඊටාම ප්‍රකට කරන්න ලක්ෂණ. එහෙමයි. අපි මේ පාරතුටේ බැලලා යනකොට ඊළඟට අපිට මාධ්‍ය පරිහරණය කරනකොට අන්තර්ජාලය යනකොට මේ හැම දෙයකින්ම අපිට ඕකම නේද මුණ ගැහෙන්නේ. එහෙමයි. කෙලෙස් සහගත රූප, කෙලෙස් සහගත හඬ, කෙලෙස් සහගත ගඳ සුවඳ, කෙලෙස් සහගත රස, කෙලෙස් සහගත පහස. ඔය තමයි අපිට මුණ ගැහෙන්නේ. ඒතර කාම ගුණේ මුණ ගැහෙනවා. කාමය කියන්නේ මොකක්ද එතකොට? දැන් ඌව කාම ගුණ නම් කාමය කියන්නේ කවරක්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකයේ තියෙන විචිත්‍ර වූ කාම ගුණයට නෙමෙයි කාමය කියන්නේ. ඒ කාම ගුණ මුල් කරගෙන ඇති කරගන්න සංකල්ප රාගයක් තියෙනවාද? මේ ලෝකේ ලක්ෂණ මේ ලස්සන රූප තියෙනවා කියන එක නෙමෙයි කාමය. ලස්සන රූපයකට ඇලෙනවා. අන්න කාමය. ලස්සන හඬ තියෙනවා කියන එක නෙවෙයි කාමය. ලස්සන හඬකට හිත අලව ගන්නවා. අන්න කාමයට අහු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. ඒ සංකල්පී රාගය තමයි පුරුෂයාගේ කාමය. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඔය විචිත්‍ර විසිතුරු දේ මේ ලෝකෙම තියෙයි. අත්තෙත්ත ධීරා විනයන්ති චන්දං. මේ නුවණති පුරුෂයා කරන්නේ එව්වා එහෙම මෙහෙ තියෙද්දී ඒවා කෙරෙහි තියෙන ඇල්ම ආශාව රාගය දුරු කරලා දානවා කියනවා. එහෙමයි සනස. ඒ දුරු කරන ලක්ෂණ ඒකාන්ත කොට අවබෝධය කියන්නේ. අවබෝධයක් මුල් කරගෙන තමයි මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම කාමයන් කෙරෙහි තියෙන ඡන්දය දුරු කරලා දාන්නේ. ඉතින් මේ අවබෝධී ලක්ෂණ අපිට වෙන කොහෙන්වත් ගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හැර. එහෙමයි. ඉතින් කල හිටපු ඥානවන්ත මහා ඥානවන්ත පුරුෂයෝ එහෙම කාමයේ ගැන මනාකොට වැටහීම ඇති කරගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මුල් කරගෙනම. ඒ අතරේ අපිට මේ මුණ ගැහෙන ආශ්චර්යමත් ශ්‍රාවක චරිතයක් අපගේ රට්ටපාල මහරහතන් වහන්සේ. රට්ටපාල මහරහතන් වහන්සේ කියන්නේ ලක්ෂණ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ භික්ෂූන් අතර අග. උන්වහන්සේ මේ පැවිද්ද වෙනුවෙන් ගිහි කාලේ අම්මයි තාත්තයි අකමැති වුණා. මොකද තුල්ලකොට්ටිත කියන මේ මහා ග්‍රාමයේ ප්‍රධාන සිටුවරයාගේ එකම පුතා.
ඉතින් සිටු පවුලක් නඩත්තු කරගෙන යන්න ඉන්න සිටු පවුල පරම්පරාව පවත්වාගෙන යන්න ඉන්න පිරිමි දරුවනේ. එහෙමයි සර්. දෙමව්පියෝ කැමති උන්නේ. මේ අකමැති වෙලා ඉන්නකොට උන්වහන්සේ නමුත් සම්බුද්ධ ශාසනයට ආදරේ. උන්වහන්සේ පැවිද්දට කැමති. උන්වහන්සේ අවසානයේ කියනවා මේ එහෙනම් අම්මේ තාත්තේ එක්ක මම පැවිදි වෙයි. ඔව් මේ දෙන්නගේ කැමැත්ත දෙන්නෙම නැහැ. කියනවා මේ පැවිද්දට කැමැති ඉල්ලනකොට පුතේ මේ මරණයෙන්වත් උඹෙන් වෙන් වෙන්න අපි කැමති නැහැ. එහෙවිකේ ජීවත් වෙලා ඉඳි උඹට මහාන වෙන්න යන දෙයිද කියනවා. එතකොට කියනවා අම්මේ තාත්තේ එහෙනම් ඉතින් එක්ක මම මෙතනම මැරෙයි. එහෙම නැත්නම් මම මහාන වෙයි කියලා. එහෙම පෙරළුණා කියනවා. සාලේ මැද පෙරළුණා. දවස් 7ක් නැගිටින්නේ නැහැ කියනවා ලක්ෂ. දවස් 7ක් කෑමක් නැහැ. දවස් 7ක් බීමක් නැහැ. උන්වහන්සේ නැගිටින්නෙත් නැහැ. ඒ තරුණයා නැගිටින්නේ නැහැ. අවසානයේ අම්මට තාත්තට බලාගෙන ඉන්න බෑ නොකා නොබී වැහැරෙනවා. අවසානයේ අවසරය දුන්නා පුතේ එහෙනම් ගිහින් මහාන වෙන්න කියලා. එහෙම තමයි මේ සම්බුද්ධ ශාසනේ. හැබැයි මහා පින් කඳවල්. සාමාන්‍ය කෙනෙක්ට ඒ වැඩේ කරන්න ඒක කරන්න බෑ ලක්ෂණ. මේ මහා පින් කඳවල් ඇවිල්ලා ගෞතම ශාසනේ පැවිදි වෙලා ඊටාම ටික කාලයයි සියලු කෙලෙස් නැසලා උන්වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වුණා. එහෙමයි. මේ රට්ටපාල මහරහතන් වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කළාට පස්සේ ආයේ තමන් වහන්සේගේ මේ තුල්ලකොට්ටිත කියන ගමට වඩිනවා. ඒ ගමට වැඩම කරාම ලක්ෂණ ගමේ රජ්ජුරුවන්ව මුණ ගැහුණා. ඒ ගම කියවට මේක ටිකක් ලොකු ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය පාලනය කරා රජෙක් ওই රජාගේ නම කෝරව්‍ය. ওই කෝරව්‍ය කියන රජ්ජුරුව මුණ ගැහෙනවා. මේ රජ්ජුරුව මේ රට්ටපාල මහරහතන් වහන්සේට ලස්සන ප්‍රශ්නයක් යොමු කළා. මේ රජුරු කියනවා ස්වාමීනි සාමාන්‍යයෙන් ගිහි ජීවිතේ අත්හැරලා මහාන වෙන්නේ ගොඩක් අය. මේ දැන් ඔය ඒ කාලේ තිබුණනේ ලක්ෂණ ඍෂි පැවිද්දාදී. එහෙමයි සර්. ඔය කියන්නේ ගෞතම සාසනේ පැවිද්ද විතරක් නෙමෙයි. ඒ කාලේ පැවිද්දා කියලා කිව්වහම ඔය නිගණ්ඨනාථ පුත්ත ගාව හිටපු අයටත් කියනවා පැවිද්දෝ කියලා. තව අන්නේ ශාස්ත්‍රූරු හිටියා ඒ අය ගාව ඉන්න අයටත් කියනවා පැවිද්දෝ කියලා. මේ ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙනවා. එහෙමයි. මේ ගිහි ජීවිතය අත්හැරලා මහාන වෙන්න ස්වාමීනි නොයෙක් කාරණා තියෙනවා කියනවා. එක කාරණාවක් තමයි කියනවා ධනෙ නැතුව යනවා. ධනෙ නැතුව ගිහිල්ලා මේ ජීවත් වෙන්න පිළිවෙලක් නැතු වෙනවා. එතකොට ජීවත් වෙන්න පිළිවෙලක් නැති වුණාම සමහරු ගිහිල්ලා මහාන වෙනවා කියනවා. එතන පහසුවෙන් යැපෙන්න පුළුවන් නිසා. එහෙමයි. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ කියනවා. ඔබ වහන්සේ මේ තුල්ලකොට්ටිතේ මහසිටුතුමාගේ පුතා. ඔබ වහන්සේට ධනෙ ප්‍රශ්නයක් නැහැ කියනවා. ඇයි ඔබ වහන්සේ මහාන වුනේ? ඊළඟට සමහරු ස්වාමීනි මහාන වෙන්නේ ශරීරයට බොහොම දරුණු ලෙඩක් එනවා. ඒ ලෙඩේ නිසා බේත් හේත් කරගෙන යැපෙන්න අමාරුයි. එතකොට කාමයන් පරිහරණය කරන්නත් අමාරුයි. ඇයි ලෙඩ වෙලානේ? එහෙමයි. එතකොට ගිහිල්ලා මහාන වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේට එහෙම එකක් නැහැ කියනවා. ඔබ වහන්සේ තාම හොඳ භද්‍ර යවුවනේ. ඇයි ඔබ වහන්සේ මහාන වුනේ? ඊළඟට ස්වාමීනි සමහරු මහාන වෙන්නේ මේ ඥාතීන් නැතුව යනවා. ඥාති ව්‍යසනයටපත් වෙනවා. තමන්ට කියලා කවුරුත් නැතුව ගිහිල්ලා තමන් මේ ලෝකේ තනි වුණාට පස්සේ ගිහිල්ලා මහාන වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මේ තුල්ලකොට්ටිතේ මොහොම සම්භාවනීය පවුලක මහා ඥාති ප්‍රමාණයක් ඉන්න කෙනෙක්. ඔබ වහන්සේට එහෙම ප්‍රශ්නිකුත් නැහැ කියනවා. ඇයි ඔබ වහන්සේ මහාන වුනේ? මෙහෙම ඇහුවා. එහෙමයි සර්. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ ලක්ෂණ මහාන වෙන්න හේතු වෙච්චි මේ කාරණේ දේශනා කරනවා. බලන්න නුවණ කියන එක. කියනවා මහරජය මට යම් දවසක තිලෝගුරු බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාන් වහන්සේගෙන් ධර්මයක් අහන්න ලැබුණාද? ඒ ධර්මයේ තුල මට මේ ජීවිතය ගැන මාතෘකා 4ක් අහන්න ලැබුණා. ඒ මාතෘකා 4 තේරෙනකොට මේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න ඕන කියලා මට හිතුණා. එහෙමයි සර්. රජුරු ඇහුවා ස්වාමීනි මොනවද මේ මාතෘකා 4? කියනවා මහරජේ භාග්‍යතුන් වහන්සේ වදාලා පළවෙනියටම උපනීයති ලෝකෝ අද්දුෝ මේ ජීවිතේ මරණය කරා තමයි ඇදෙන්නේ. මේකේ ස්ථීර මොකවත් නැහැ. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා කියනවා. ඒ මාතෘකාව ඇහෙද්දී මට මේ ඔක්කොම ටික අත්හැරලා දාලා මහාන වෙන්න හිතුණා කියනවා. එතකොට රජුරු අහනවා ස්වාමීනි මොකක්ද ඒකේ අදහස? උපනීයති ජීවිතේ මරණය කරා යදෙනවා නාකි වෙලා මැරෙනවා.
මේකේ ස්ථිර මොකවත් නැහැ කියලා ඔබ වහන්සේ කියන එකේ තේරුම මොකද්ද? එහෙමයි සන්නස. කිව්වා මහරජය ඔබට තේරෙන්න කියන්න. මහරජය ඔහෙට තිබ්බේ නැද්ද? අවුරුදු 20 25 තරුණ කාලයක්. කිව්වා ස්වාමීනි මට අවුරුදු 20 25 තිබුණා. කිම ඒ කාලේ ඔබ ශිල්පයට දක්ෂද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඒ කාලේ මං කඩුව ගත්තොත් මේ තුල්ල කොට්ටිතේ මාව පරද්දන්න පුළුවන් කෙනෙක් නැහැ කියනවා. ස්වාමීනි මම දුනු ඊතලේ අතට ගත්තාම මට වඩා දක්ෂයෙක් මේ තුල්ල කොට්ටිතේ නැහැ කියනවා. මම මල්ලවපොර වලට ගියාම මට වඩා මල්ලවපොර කාලෙක මේ රටේ රජුරුනේ. මට වඩා ශූරයෙක් මේ තුල්ල කොට්ටිතේ හිටියේ නැහැ කියනවා. ඉතින් රජුරුව මෙහෙම කිව්වා දැන් අවුරුදු 20 25 කියලා කියන්නේ ලක්ෂාන් තරුණ වයසනේ. එහෙමයි සන්නස. කියනවා ස්වාමීනි මං ඒ කාලේ මේකේ හොඳට වැඩ දාපු කොල්ලෙක් කිව්වා. අවුරුදු 20 25 කාලේ. අහනවා රජතුමනි තාම පුළුවන්ද කියලා අහනවා. දැන් මේ කියනකොට ලක්ෂාන් රජුරුන්ට 120ක් වෙන්න ඇවිල්ලා. ඔත්තටම වයසයි. එහෙමයි. අහනවා දැන් පුළුවන්ද කියලා අහනවා. කියනවා ස්වාමීනි දැන් මේ වැඩ දෙමිල්ල ගැන කවර කතාවද? දැන් ස්වාමීනි මට ඕන තැනින් මට කකුල තියාගන්න බෑනේ. මං අහවල් තැනින් කකුල තියන්න ඕන කියලා හිතලා උස්සලා කකුල තියද්දි කකුල තියෙවෙන්නේ වෙන තැනක කියනවා. ඇයි මේ ශරීරය එච්චර දුර්වල වෙලා වැටලා කියලා. කියනවා මහරජය බුදුරජාන් වහන්සේ යමක් වදාළද ඒකාන්ත සත්‍යයි. මේ ජීවිතය මරණය කරා යදෙනවා. මේක ස්ථිර මොකවත් නැහැ කියලා. ඒ ලක්ෂණ අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි ඔක්කොම හිතාගෙන ඉන්නවා මේ තරුණ වයසේ තියෙන රූපය අපිට රැකවරණයක් පිණිස ස්ථිරව තියෙයි කියලා. නෑ මේක වැහැරෙනවා. අපි හිතනවා මේ කටහඬ ස්ථිර වෙයි කියලා. නෑ මේ කටහඬ පැකිලෙන කාලයක් එනවා. අපි හිතනවා මේ අපේ සකල සම්පත් අපිට ලැබෙන හැමදේම ස්ථිරව තියෙයි කියලා. එහෙමයි සන්නස. ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒ තමයි කියන පළවෙනි සදහම් මාතෘකාව. එතකොට පින්වතුනි හිත පහදව ගන්න මේ සම්බුද්ධ ශාසනයේ මේ නුවණින් කල්පනා කිරීමක් නිසා ඒතා දක්ෂ ලෙස නුවණ මෙහෙයවීමක් නිසා තමයි ඵල ලැබුවේ. අපි වුණත් මේ සම්බුද්ධ ශාසනයේ ඵල ලබනවා නම් අපි දක්ෂ වෙන්න ඕන හොඳට නුවණ මෙහෙවන්න. එහෙම නැතුව මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්න බෑ. එහෙමයි සන්නස. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේ චින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති. නුවණින් විමසන්න බැරි පුරුෂයාට ජීවිතේ දියුණුවක් නැහැ කිව්වා. දැන් මේ රට්ටපාල මහරහතන් වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කළේ එදා පළවෙනි බණපදේ අහනකොට හොඳට නුවණ මෙහෙවපු නිසා. දෙවනි සදහම් මාතෘකාව බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝකේ අපි රැකවරණයක් කියලා හිතාගෙන ඉන්න කිසිවක රැකවරණයක් නැහැ. මේ කිසිවකට අපිට අධිපතිකම් කියන්න බෑ. අධිපතිකම් කියන්න බෑ කියලා කියන්නේ ලක්ෂණ අපි හිතමු ඔන්න අපි මහන්සි වෙලා අපිම සල්ලි හොයලා අපි ඉඩමක් ගත්තා කියලා. එහෙමයි. ඒ ඉඩම අපි ඔප්පු ලියලා මේ අර මිනිස්සු ගෙන්නලා මැනලා වට මායින් ගහගෙන හිටියා කියලා. අපිට බෑ ලක්ෂණ අධිපතිකම් කියන්න. අපි කියයි මේ මගේ ඉඩම කියලා. නමුත් අපි ඒ රැකවරණයක් කියලා ඕන්න අපි නම් ඉඩමක් ගත්ත අපිට දැන් යහතින් ඉන්න පුළුවන් කියලා අපි ඒ ගත්ත රැකවරණය කියලා ගත්ත දේ අපට හැබැයි රැකවරණය නොවේ. අත්තානෝ. ඒක හැබැයි රැකවරණය නොවේ. මේ අනබිස්සර කියලා කිව්වේ අධිපතිකම් කියන්න බෑ කියනවා. කියනවා ස්වාමීනි මට ඒක තේරුන්නේ නැහැ තෝරලා දෙන්න කිව්වා. කියනවා මහරජය ඔබ දැන් මහා ප්‍රදේශයක රජෙක්නේ. ඔබට ලෙඩ දුක් කීම හටගන්නේ නැද්ද කියලා. කියනවා ස්වාමීනි හටගන්නවා. ඒ ලෙඩ දුක් හටගත්තාම ඔබට පුළුවන් ද කියලා අහනවා ලක්ෂණ මෙහෙම කරන්න. දැන් ඔන්න ලෙඩ ඇඳේ වැටලා කිදිරි ගගා ඉන්නවා. කිදිරි ගගා ඉද්දී ඔබට පුළුවන් ද කියලා අහනවා මේ අර රාජ අමාත්‍යවරු ටික ගෙන්නලා ඊට පස්සේ රජුරුවන්ගේ ඥාති ටික ගෙන්නලා මෙහෙම කියන්න පුළුවන් ද කියලා අහනවා. දැන් ඔබලා මගේ සම්පත් නෙවෙයි භුක්ති විඳින්නේ. දැන් ඔබලා මං හොයන ධනෙ නෙවෙයි භුක්ති විඳින්නේ. දැන් මට මේ ලෙඩක් හැදිලා. එහෙනම් ඔබලා මගේ මේ ලෙඩෙත් මට හරි වේදනයි. ඔබලා මේ මගේ ලෙඩෙත් බෙදාගෙන අනුභව කරපළා කියලා. ලෙඩේ දෙන්න පුළුවන්ද කියලා අහනවා. ලෙඩේ දෙන්න බෑනේ ලක්ෂණ. තනියෙන් විඳවන්න එපෑනේ. එතකොට අපි පිළිසරණක් කියලා හිතාගෙන එකතු කරත් යමක් සජීවී වේවා අජීවී වේවා අපිට පිළිසරණක් නෑ. ඒක තමයි සත්‍යය.
ඊළඟට රට්ටපාල මහරහතන් වහන්සේ තුන්වෙනි දහම් මාතෘකාවක් වදාලා. ඉතින් පින්වතුන්ලාට මේ කාල වේලා තියෙන පැයක වගේ කාලය නිසා අපි මේ කාරණා කෙටියෙන් තෝරන්නේ. නමුත් මේවා මතක තියාගෙන ඔබත් විමසන්න. රට්ටපාල මහරහතන් වහන්සේ ඊළඟ කාරණේ වදාරනවා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. මහරජේ බුදුරජාණන් වහන්සේ වදාළ තුන්වෙනි මාතෘකාව තමයි අස්සකෝ. අස්සක කියලා කිව්වේ ලක්ෂණ මේ ලෝකේ යමක් අපි මම මට අයිති මෙව්වා මගේ මෙව්වා අපේ තාත්තගේ පරපුරේ කියලා අපි අල්ලගන්නවා. එහෙමයි සන්නස. එහෙම අල්ලගන්නවද සබ්බම් පහය ගමනීයන්. ඒ ඔක්කොම ටික අත්හැරලා දාලා අපිට තනියෙන් යන්න සිද්ධ වෙනවා. එහෙමයි. කිසිවක් දැන් මේ ලෝකේ මිනිස්සු මෙරි මෙරි ගියා ලක්ෂණ. අඩු ගානේ එක මිනිස්සෙක් ඉන්නවද එක කාන්තාවක් ඉන්නවද දාපු අරුංගල් දෙක අරන් ගියේ? නැහැ. තියලා යන්න ඕන. එක මිනිස්සෙක් ඉන්නවද දාපු මුද්දක් අරන් ගියේ? නෑ දාලා යන්න ඕන. මේ ලෝකේ අපිට කිසිවක් අපි සන්තකයි කියලා මේ අල්ලගෙන ඉන්න කිසිවක් පින්වතුනි අරගෙන යන්න බෑ. අපි කාම වස්තු වලට ආස කරනවා. මේ ලෝකේ තියෙන රූප වලට අපි ආස කරනවා. මේ සජීවී රූප වලටත් ආස කරනවා. මේ මගේ දරුවෝ, මේ මගේ ඥාතීන්, මේ බිරිඳ, මේ ස්වාමියා කියලා. ඊළඟට අපි අජීවී වලට ආස කරනවා. අජීවී රූප වලට මේ අපේ ගෙදර, මේ ඉඩම, මේ මගේ වාහනේ අපි ආස කරනවා. ආස කරාට ඒ ආස කරන කිසිවක් අපිට අරන් යන්න බෑ. ඔක්කොම මෙහෙ දාලා යන්න ඕන. ඊළඟට මේ ආස කරන හඬවල් අපිට අරන් යන්න බෑ. මෙහෙ දාලා යන්න ඕන. ආස කරන ගඳ සුවඳ මෙහෙ දාලා යන්න ඕන. ආසා කරන රසයන් දාලා යන්න ඕන. ආස කරන පහස දාලා යන්න ඕන. භාග්‍යතුන් වහන්සේ වදාළේ එදා රට්ටපාල මහරහතන් වහන්සේට වදාරලා තියෙනවා. මේ ජීවිතේ යමක් මගේ කියලා ගත්තනම් අස්සක මගේ කියලා අරගත්තනම් සබ්බම් පහයි ගමනියන් ඒ ඔක්කොම ටික අත්හැරලා දාලා යන්න වෙනවා. එහෙමයි සන්නස. එහෙනම් ලක්ෂණ කාමයෙන් සැනසෙල්ලක් තියෙනවදනේ. මේ ඔක්කොම මේ කාමයේ කියලා අපි අල්ලගන්නේ ඒවා නිසා අපට අරුබුදයක්මයි හැදෙන්නේ. එහෙමයි. ඊළඟට අවසාන සදහම් මාතෘකාව වදාරලා තියෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ජීවිතේ කවදාවත් කාමයන්ගෙන් පුරවලා ඉවර කරන්න බෑ කියනවා. එහෙමයි. ඒ කියන්නේ මිනිස්සෙකුට මේ කාමය විඳලා දැන් ඇති කියලා හිතෙන්නේ ඌණයි. පිරෙන්නේ. අතිත්තෝ අතෘප්තිමත්. තණ්හා දාසෝ තණ්හාවට දාසය වෙලා. තණ්හාවට දාසය වෙනවා කියලා කියන්නේ තණ්හාව යමකට පෙළඹෙනවාද මට අර රූපෙත් ඕනේ. අර රූපෙත් ඕනේ. මට අර හඬත් ඕනේ. මට අර හඬත් ඕනේ කියලා තණ්හාවට අනුවම යනවා. තණ්හාව කියන ස්වාමියාගේ දාසයා අපි. එහෙම ජීවිතයක්. ඒ කෞරවී රජුරන්ට කියනවා රජතුමනි ඔබතුමා දැන් මහා ප්‍රදේශයක රජෙක්නේ. ඔබ මේ මහා ප්‍රදේශයක රජෙක් විදිහට වාසය කරනකොට ඔබේ රාජපුරුෂයෙක් ඇවිල්ලා ඔබට කියනවා රජතුමනි පහසුවෙන් අල්ලගන්න පුළුවන් රාජ්‍යයක් තියෙනවා මුහුදින් එතර. මොකද කියන්නේ රජතුමනි අපි ආක්‍රමණය කරමුද කියලා. ඔබ එතකොට කියනවාද කියලා අහනවා ඒ රාජපුරුෂයාට නෑ අපිට මේ තියෙන ටික ඇති ආයෙ ඕනේ නැහැ කියලා කියනවාද නැත්නම් ආක්‍රමණය කරනවාද කියලා එහෙම. කිව්වා ස්වාමීනි ඉතින් අපි පහසුවෙන් අල්ලන්න පුළුවන් එකක් නම් අපි අල්ලගන්නවා කිව්වා. එහෙමයි. ඒ වගේ මේ හිත කාමයේ තුල තෘප්තිමත් කරන්න පුළුවන්කමක් නැහැ. එහෙමයි සන්නස. හැබැයි ලක්ෂණ එබඳු කාමයන්ගෙන් බරිත ලෝකයක. එබඳු කාමයන්ගෙන්ම බරිත ලෝකයක පින්වතුනි රහතන් වහන්සේලා ඊළඟට මේ ධර්මය අවබෝධ කරපු උත්තමයන් වහන්සේලා ඒ කාමයේ මේ ලෝකේ තියෙද්දිම උන්වහන්සේලා නිදහස් වෙනවා. එහෙමයි සන්නස. කොහොමද නිදහස් වෙන්නේ? මේ විසිතුරු ලෝකේ ඒ විසිතුරු දේවල් වලට බැඳී තියෙන හිත උන්වහන්සේලා දුරු කරනවා. එහෙමයි. ඒක ලක්ෂණ මෙහිම වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලස්සන උපමාවක්. එහෙමයි සන්නස. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔන්න මහණෙනි එක පිරිමි ළමෙක් ගෑනු ළමයෙකුට ආදරය කළා. තරුණ කොල්ලෙක් තරුණ කෙල්ලෙකුට ආදරය කළා. එහෙමයි. දැන් ආදරය කළා මෙයාලා සෙනෙහසින් බැඳුනා. සෙනෙහසින් බැඳිලා අර කොල්ලා මේ කෙල්ලගේ පිළිබඳ හිත තියාගෙන ඉන්නකොට දවසක් දකින්නවා මේ කෙල්ල වෙන කොල්ලෙකුගේ අතේ පටලැවිලා මේ ඇවිදගෙන එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර කොල්ලට මොනව වේද? එතකොට මේ කොල්ලගේ හිතේ බලවත් වේදනාවක් බලවත් දුකක් හට ගන්නවා. එහෙමයි සන්නස. ඒ ලක්ෂණ බලවත් වේදනාවක් හටගන්නේ
අර ගෑනු ළමයා කෙරෙහි ඔහුට හිතක් තියෙනවා. බන්ධනයක් තියෙනවා. එහෙමයි. ප්‍රේමයක් තියෙනවා. ඒ ප්‍රේමයේ තියෙද්දී අයියෝ මගේ කෙනා මට අහිමි වෙනවා කියලා ඕන එයාට දුකක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි මහණෙනි ඒ තරුණයා අර ස්ත්‍රිය කෙරෙහි අර ගෑනු ළමයා කෙරෙහි පිළිබඳ සිත එයාගේ නැත්නම් එයාට ඒ ගෑනු ළමයා කියන කෙනා විශේෂ කෙනෙක් නෙවෙයි නං. තවත් කොල්ලෙක් එක්ක පාරේ අත්වැල් බැඳගෙන ආවා කියලා එයාට අමුතු දුකක් හටගනීද කියලා අහනවා. අමුතු දුකක් හටගන්න හේතුවක් නැහැ. මොකද ඒ ගෑනු ළමයා කොච්චර ලස්සන වුණත් ඒ ගෑනු ළමයාගේ රූපේ කොච්චර කඩහැලුණා වුණත් මේ තරුණයාට ඒ ගෑනු ළමයා පිළිබඳව හිතින් ඇල්මක් හටගෙන නැහැ. එතකොට කාමයේ කියලා කිව්වේ පින්වතුනි ඒ හටගන්න ඇල්මටයි. ඒ හටගන්න රාගයටයි. ඒ හටගන්න සංකල්පයටයි. ඒ සංකල්පය මේ ලෝකේ යමෙක් දුරු කරොත් එහෙම ඒ දුරු කරපු උත්තමයෝ කාමයන්ගෙන් නිදහස් වුණා. ඒ වොන් ওই විදිහට කාමයේ කියන එක ගැන හොඳ වැටහීමක් කෙනෙකුට තියෙනවා නම් ඒ කියන්නේ මේවා තමයි කාම ගුණ. ඊළඟට මේ කාම ගුණ වලට හටගන්න සංකල්පී රාගය තමයි කාමය කියලා වැටහීමක් තියෙනවනේ. ඒක තමයි ලක්ෂණ ඔහුගේ සම්මාදිට්ඨිය. එහෙමයි සනස. විනාශ ස්වාමීන් වහන්සේතර මේ කාමයට පසුබිම වෙන්නේ මොකක්ද විනාශ සනස? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලක්ෂණ මේ කාමය අපි දැන් මේ විදිහට කතා කරපු කාමය යමක් හේතුවෙන් හටගන්නවා නම් ඒ කාමයේ නිධාන සම්භවය. එහෙමයි. එහෙම නැත්නම් කාමයේ හටගන්න මුල් වෙච්ච දේ මොකක්ද? පස්සෝ භික්කවේ කාමානං නිධාන සම්භවෝ. මහණෙනි ස්පර්ශින්ද තමයි කාමයේ කියන එක හටගන්නේ. ස්පර්ශය කියන කාරණා අපි කලින් පැහැදිලි කරගත්තා. එහෙමයි. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතු වීම තමයි ස්පර්ශය. එහෙමයි. එතන මේ කරුණු තුනක එකතු වීම සිද්ධ වෙනවා නම් ලක්ෂණ ඒ කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි කනයි ශබ්දයයි විඥානයයි ආදි වශයෙන් මේ කරුණු එකතු වීම වෙනවා නම් එතන තමයි කියනවා මේ කාමයන්ගේ සම්භවය. ඒ ස්පර්ශය හේතු කරගෙන තමයි මේ සම්පූර්ණයෙන්ම කාමය හටගන්නේ. එතකොට ලක්ෂණ කාමයන්ගේ සම්භවයට ස්පර්ශයෙන් හේතු වෙන්නේ. කාමය හටගන්න හේතු වෙන්නේ ස්පර්ශය. එහෙමයි සනස. හැබැයි ඒ පසුබිම් වෙන දේ අනුව කාමයේ හටගන්න පසුබිම් වෙන දේ අනුව ඒ දේ අනුව කියලා කිව්වේ ඔන්න ඇහැයි රූපයයි විඥානයයි මේ මුල් වෙලා ඇහි ස්පර්ශය හටගන්නවනේ. එහෙමයි. ඒ තුලින් කාමයේ උපදිනවා. එතකොට ඇහැයි රූපයයි ඇහි විඥානයයි තමයි හේතුනේ ඒ කාමයේ උපදින්න. ඊළඟට කනයි ශබ්දයයි විඥානය එකතු වෙලත් කාමයේ හට ගන්නවා ස්පර්ශය ඇති වුණා. එහෙමයි. එතකොට ඒ තුන මුල්ුනේ. ওই විදිහට මුල් වෙන කාරණේ හේතු කරගෙන කාමයන් විවිධ වෙනවා ලක්ෂණ. එහෙමයි සනස. එතකොට කාමයට මූලික පසුබිම් විදිහට අපිට තේරුම් ගන්න තියෙන ස්පර්ශය. හැබැයි මේ පසුබිම් වෙන කාරණේ අනුව කාමයන් විවිධ වෙනවා. එහෙමයි සනස. ඒ කාරණාවත් අපිට පැහැදිලි කරගන්න තිබුණා මට ඉතින් මේ ඒ කියන්නේ මේ ඇතිවන තත්ත්වයේ මත පසුවීම මත පින්නත් ස්වාමීන් වහන්සේ විවිධත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා ඔබ වහන්සේ කිව්වා. ඊට පස්සේ කොහොමද එහෙම වෙන්නේ සන්නස? භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේත් බොහොම ලස්සනට දේශනා කළා. අඤ්ඤෝ කාමෝ රූපේසු. එහෙමයි සන්නස. බුදුරජාණන් වහන්සේ වදාළේ රූප කෙරෙහි හටගන්න කාමය කියලා කියන්නේ එකක්. එහෙමයි. ශබ්ද කෙරෙහි හටගන්න කාමය කියලා කියන්නේ තව එකක්. ගන්ධ සුවඳ කෙරෙහි හටගන්න කාමය කියලා කියන්නේ තවත් එකක්. රසයන්ට හටගන්න කාමය කියලා කියන්නේ තවත් එකක්. පහසට හටගන්න කාමය කියලා කියන්නේ තවත් එකක්. එහෙමයි. එතකොට අර පසුබිම් වෙච්චි කාරණේ අනුව ওই විදිහට කාමයේ විවිධ වෙනවා ලක්ෂණ. දැන් එක අවස්ථාවක ඔය කොසල් රජුරුවන්ගේ අමාත්‍යවරු පිරිසක් වාදයක් ගියා. එහෙමයි සනස. ඒ කාලේ මේ ඇමතිවරු ලක්ෂණ කතා කරලා තියෙන දේවල් ජීවිතය ගැන. එහෙමයි සනස. මේ ඇමති පිරිස එකතු වුණාට පස්සේ එක අමාත්‍යවරයෙක් කියනවා මේ හරි අමාරු දේ තමයි ඇහැට පේන රූපයට බැඳී යන එකකින් මේ හිත වළක්ක ගන්න එක. එතකොට අනිත් අමාත්‍යවරයා සමහර වෙලාවට මේ ගොඩාක් සින්දු අහන්න එහෙම ආස කෙනෙක් ඉන්නේ. එහෙමයි සනස. ඒ ඇමතියා කියනවා නෑ ඔය ඇහැට පේන රූපෙට වඩා ඇහැට පේන රූපේ නම් ඇහැ වහගෙන ඉඳලා බේරෙන්න පුළුවන්. ඇස් දෙක වහගෙන ඉඳලා ඇහැට පේන රූපෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වුණාට කනට ඇහෙන ශබ්දේ මේ ශබ්දෙට හිත ඇදිලා යන එක නෙමෙයි අවුල කිව්වා. එතකොට අනිත් ඇමතියා කියනවා
මේ සමහරට ඒ ඇමතිය සමහරට අර සුවඳ විලවුන් වලට ආස කෙනෙක් වෙන්නේ නැති. ඒ ඇමතිය කියනවා නෑ මේ ඔය රූපෙත් නෙමෙයි අවුල, හඬත් නෙමෙයි අවුල. මේ සුවඳවල් වලට හිත යන එකනේ අවුල කිව්වා. එතකොට අනිත් ඇමතිය කියනවා මේ ඔය ඔක්කොම හොඳයි කිව්වා. ඇහැනම් ඇස් දෙක වහගන්න පුළුවන්. කන නම් කනේ ඇඟිලි ගහගන්න පුළුවන්. නාසය නම් නාසයේ මිරිකලා වහගන්න පුළුවන්. ඒ ඔක්කොගෙම බේරෙන්න පුළුවන්. බේරෙන්න අමාරු මේක තමයි කිව්වා දිව. මේක ජීවත් වෙන්න කන්න මෙපේ. එතකොට මේ දිව තමයි රැක ගන්න අමාරුම කියලා ඔන්නේ ඇමතිය කිව්වා. ඊළඟට මේ අමාත්‍යවරයා කියනවා ලක්ෂාන් මේ තව අමතියෙක් නෑ ඔය හතරටම වඩා අමාරු පහසෙන් බේරෙන එකයි කියලා දැන් මෙහෙම මෙතන වාදයක් හටගත්තා. මේ වාදෙ පින්වතුනේ මේ ගොල්ලන්ටම විසඳ ගන්න බැරි වුණා. මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වඩාත් වඩාත්ම බරපතල මොකක්ද? තරු බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ අමාත්‍යවරුනි ඒක ඒ විදිහට නෙවෙයි ගන්න තියෙන්නේ. යම් යම් වෙලාවක යමක් බලවත් වෙනවද? ඒ බලවත් වෙන එකට තමයි හිත වැඩිපුර ඇදිලා යන්නේ. ඒ නිසා පින්වතුනි මේ කාමයන්ගේ විවිධත්වය කියලා කියන්නේ ඔන්න ඕකට. කියන්නේ රූප කෙරෙහි බැඳලා යන හිතක් තියෙනවා. ඊළඟට තව කාම තියෙනවා ඒවා සද්ද මූලික කරගෙන හටගන්න ඒවා. තවත් කාම තියෙනවා ඒවා ගන්ධ සුවඳ මූලික කරගෙන හටගන්න දේවල්. ඊළඟට තවත් කාම තියෙනවා ඒවා රස මූලික කරගෙන හටගන්න දේවල්. තවත් කාම තියෙනවා ඒවා පහස මුල් කරගෙන හටගන්න දේවල්. ඉතින් යමෙක් මේ කාමයන් ගැන තේරුම් අරගත්ත වීරෝධාර පුරුෂයෙකුට එහෙම නැත්නම් ලක්ෂණ හොඳ ඍජු ගතියක් තියෙන පුරුෂයෙකුට තමයි මේ ප්‍රශ්نين බේරෙන්න පුළුවන්. එහෙමයි සනස. ওই දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක භික්ෂු සංඝයා මේ කතා බහ කරනකොට එහෙමයි. මේ කාමයන්ගේ තියෙන දරුණුකම ගැන භික්ෂුන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. එහෙමයි සනස. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි අතීතයේ වුණත් කාමයන්ගෙන් ජීවිතේ බේරගත්තේ. මේ කාමයන්ට යන්න නොදී ජීවිතේ බේරගත්තේ වීරෝධාර පුරුෂයන්මයි කිව්වා. හැබැයි මේ බේරගත් පුරුෂයෝ සැපයටපත් වුණා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අනේ අපිට මේ අතීත කතාව කියලා දෙන්න කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව. මේ ජාතක කතාව දේශනා කරලා ලක්ෂණ ඈත අතීතයේ අපේ භාග්‍යතුන් වහන්සේ බෝසතාන් වහන්සේ විදිහට සසරේ ඉන කාලේ බෝසතාන් වහන්සේ උපදිලා තියෙනවා රජ කුලයක. උපන්නේ බරණැස. බරණැස් රජුරුවන්ගේ 100 වෙනි පුතා. එතකොට හිතන්නකෝ ලක්ෂණ කියන්නේ බරණැස් රජුරන්ට හිටපු මහා බිසවුන් වහන්සේලාගේ අතරේ පුතෙක් විදිහට උපන්නා. ඒ බිසවගේ කුසින් මේ පුතා තමයි අර අනිත් ඒක තමයි මෙයාට අයියලා ඉන්න 99 දෙනෙක්. ඉතින් රජකමක් ගැන හිතන්න පුළුවන්දනේ. ඒ දැන් Tamanට ඉදිරියෙන් අයියලා 99ක් ඉන්නවා කියලා කියන්නේ රාජ්‍යත්වය ලබන්න විදිහක් නැහැනේ. දවසක් මේ මහබෝසතාන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා ඒ කාලේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දාන දීලා නිකමට ඒ පසේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා ස්වාමීනි මට රජ වෙන්න පිනක් තියෙනවද? එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේට මේ ඥානයක් තිබුණා. පසේ බුදුරජාණන් වහන්සේ කිව්වා කුමාරය ඔබට රජ වෙන්න පින තියෙනවා. හැබැයි බරණැස නෙමෙයි. ඔබට රජ වෙන්න පින තියෙනවා තක්ෂශිලාවල. තක්ෂිලාවේ. තක්ෂිලා හැබැයි ඔබ රජ වෙනවා නම් දවස් 7ක් ඇතුළත තක්ෂිලා යන්න ඕන කිව්වා. දවස් 7ක් ඇතුළේ තක්ෂිලා ගියොත් රජ වෙයි කිව්වා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ තීරණය කළා දවස් 7ක් ඇතුළත තක්ෂිලා යන්න. එහෙමයි. දවස් 7කින් තක්ෂිලා යනවා නම් යන්න තිබුණේ කාන්තාර පාරක. එහෙමයි. අර හොඳ පාරක් තියෙනවා ඒකෙන් දවස් 7කින් යන්න බෑ. එහෙමයි. ටිකක් බිහිසුණු කාන්තාරයෙන් මෙදී යන්න තිබුණා. ඉතින් බෝසතාණන් වහන්සේ තනියෙන් පිටත් වෙන්න ලැහැත් වෙනකොට බෝසතාණන් වහන්සේට ඉඳලා තියෙනවා යාළුවෝ 5 දෙනෙක්. මේ යාළුවෝ 5 දෙනා කිව්වා මිත්‍රය අපිත් එනවාමයි කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ කිව්වා නෑ මේ කාන්තාරේ හරි බිහිසුණුයි ඔබලට බෑ මේක ඉන්න. එහෙමයි. නෑ කොච්චර බිහිසුණු වුණත් ඔබ යනවා නම් අපි එනවා කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ අවවාදයක් කළා. හරි. ආවට කමක් නෑ. හැබැයි මට පොරොන්දු වෙන්න ඕන. කොච්චර ලස්සන රූප තිබ්බත් ඒ රූප වලට අහු වෙන්නේ නෑ. කොච්චර ලස්සන හඬ තිබුණත් හඬට අහු වෙන්නේ නෑ. කොච්චර
මේ මිහිරි සුවඳ තිබුණත් සුවඳට අහු වෙන්නේ. කොච්චර රසවත් කෑම තිබුණත් කෑමට අහු වෙන්නේ. කොච්චර මෘදු පහස තිබ්බත් පහසට අහු වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් වරෙල්ලා කිව්වා. එහෙමයි සන්ත. පොරොන්දු වුණා. පොරොන්දු වුණාට බෝසතන් වහන්සේට තිබුණ චිත්ත ධෛර්යය ඒක තිබුණේ ලක්ෂණ. මේ කාන්තාරේ යක්ෂණියෝ අරගෙන හිටියේ. මේ යක්ෂණිය ඕන ටිකක් දුර යනකොට මේ යක්ෂණියෝ ලස්සන රූපම වාගෙන ඉන්නවා. එක්කෙනෙක් රූප වලට අහු වුණා. එයා කිව්වා එතනින් එහාට නම් අඟලක්වත් මට යන්න බෑ. මෙච්චර ලස්සන රූප දාලා මං කොහේ යන්නද? දැන් අදත් පාරේ තොට යනකොට බලන්න බෝඩ් ගහලා තියෙනවා. නේ? හරියට කාන්තාරේ යනවා වගේ. එදා මේ පුරුෂයෝ කාන්තාරේ යනවා වගේ අදත් මේ නොයෙකුත් රූප ගහලා තියෙනවා. එහෙමයි. ওই රූපවල කී දෙනෙක් අතරමං වෙනවද? එහෙමයි. යක්ෂණියන්ට අහු වෙනවා වගේ. ඊළඟට තව ටික දුරක් යනකොට හොඳ මිහිරි හඬ ඇහෙනවා. තව එක්කෙනෙක් කිව්වා මට නම් මෙතන එහාට අඟලක්වත් යන්න බෑ. අහු වුණා. තව ටිකක් දුර යනකොට මේ සුවඳ විලේපන තවරාගෙන සුවඳ හමනවා. එක්කෙනෙක් ඊළඟ එක්කෙනා සුවඳට අහු වුණා. එහෙමයි. තව ටික දුරක් යනකොට ඔන්න මේ සම්පූර්ණයෙන් දාලා තියෙනවා මේ කෑම જાති. ඊළඟ කෙනා රසයට අහු වුණා. ඊළඟ කෙනා මෘදු පහසට අහු වුණා. බෝසතන් වහන්සේ විතරයි තක්සසිලා ගියේ. දවස් 7කින් ගියා. යාළුවෝ පස් දෙනාම යාළුවෝ පස් දෙනාම මග විනාශ වුණා. එහෙමයි සන්නස. හැබැයි බෝසතන් වහන්සේ තක්සසිලා ගියා. ඒ බෝසතන් වහන්සේ තක්සිලා ගියපු දවසේම ලක්ෂයන් තක්සිලාවේ හිටපු රජුරු කලුරිය කළා. එහෙමයි. රජ වෙන්න පුතෙක් නැහැ ඒ තක්සිලාවේ රජුට. එතකොට එතන ඒ බෝසතන් වහන්සේ තක්සිලාවේද යනකොට බෝසතන් වහන්සේට වඩා රජකමට සුදුසු වීරෝධාර පුරුෂයෙක් මුරු තක්සිලාවෙම හිටියේ නැහැ. ඊට පස්සේ පුරෝහිතවරු තීරණය කරා බෝසතන් වහන්සේට රජකම දෙන්න රජ වුණා. එහෙමයි සන්නස. ඒ කාමයට අහු වුණා නම් මගදී අර මහා සම්පත්තිය නැතු හැමදේම යනවා. මගහැරනවා. ඔය වගේමයි ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිලා තියෙනවා. මේ ධර්මයේ තියෙදි ලක්ෂණ කාමයට අහු වුණොත් මේ සම්පත්තිය ඔක්කොම අහිමිලා යනවා. ඒ නිසා කාමයේ තියෙන අනතුරු දකින්න ඕන. මේ කාමයේ තියෙන ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න ඕන. ඕක තමයි ලක්ෂණ කාමයන්ගේ විවිධත්වය. එහෙමයි සන්නස. මේ විවිධ කාමයන් නිසා කාමයන්ට වසඟ වෙච්ච සත්වයාට කාමයන්ගේ විපාක විඳින්න සිද්ධ වෙනවා. කාමයන්ගේ විපාකයට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා කාම වසඟ වෙච්ච සත්වයාට. එහෙමයි සන්නස. ඉතින් අපි හැමදෙනෙක්මත් මේ කාම ලෝකෙක ඉන්නේ කාමයන්ට වසඹ වෙලා. ඉතින් බොහෝ දෙනෙක් ඉතින් විනාශ වෙලා යනවා මේ සමාජය දිහා බැලුවට පස්සේ. එහෙම නොවේ ජීවිතේ හරිගස්ස ගන්න ජීවිතේ යහපත් මගට එකතු වෙන්න කුසලයන් අකුසලයන් මේ දේවල් හඳුනාගෙන යහපත් මාර්ගය ඔස්සේ ඉදිරියට යන්න තමයි මේ සදහම් සාකච්ඡාව තුළින් ඔබට මඟ විවර කර දෙන්නේ. නිවැරදි දැක්ම ජීවිතයට එකතු කරගන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කව අවසානයේදී මේ කාමයන්ගේ විපාකයන් පිළිබඳව සංස මේ කාමයන්ගේ විපාකයන් කියලා කියන්නේ මොකක්ද පින්වත් ස්වාමීන් වහන්සේ? කාමයන්ගේ විපාක ගත්තාම ලක්ෂණ බුද්ධ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ කාමයන්ට වසඟ වෙලා ඉඳීමේ විපාක. එහෙමයි සර්. ඒ තමයි යංකෝ භික්කවේ කාමයේ මානෝ. එහෙමයි. මාන්නේ මේ කාමයට වසඟ වෙලා ඉන්නවා නම් යම් කෙනෙක් ඒ කැමති වෙලා ඉන්නේ දේට අනුව තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති. ඒ ආත්ම භාවයේ ගිහිලා පහළ වෙනවා. පුඤ්ඤ භාගයන්ව අපුඤ්ඤ භාගයන්ව. පිනට අනුව හෝ පවට අනුව හෝ ඔහු ගිහිලා පහළ වෙනවා. එතකොට රැස් කරලා තිබුණොත් හොඳට පින ඒ යමක් කැමති වුණොත් හොඳ සැපවත් වූ ජීවිතයක් ලැබෙනවා. එහෙමයි සර්. හැබැයි පින් රැස් කරලා තිබ්බේ නැත්තම් ලක්ෂණ යමක් කැමති වුණොත් එහෙම ඒ කැමැත්තට අනුව ගිහිල්ලා හිර වෙන්නේ දුක්ඛිත උපතක. එහෙමයි. දැන් ලක්ෂණ මතකද මම මේ දහම් කතිකාවත විස්තර කරනකොට අර එක මිනිහෙක් ගැන කිව්වා මේ ගෝසක සිටුවරයාගේ අතීත ජීවිතය ගැන කතා කරනකොට. එහෙමයි සන්නස. අපි කිව්වා මේ බොහොම දුගී දුප්පත් මිනිහෙක් එහෙමයි. කන්න මේ කෑම වේලක් නැතුව යනකොට බල්ලෙක් මේ බැල්ලියක් කිරිබත් කනවා දැක්කා. එහෙමයි සන්නස. ඒ කිරිබතට ආස කළා ලොකු ප්‍රියක් උපන්න. එහෙමයි. එතකොට ඒ ගෙදරින් කිරිබත් ලැබුණා. දැන් මේ කිරිබත කන ගමන් හිතනවා අනේ මේ බැල්ලිට හැමදාම කිරිබත් හම්බ වෙනවා. මේ වගේ උපන්න නම් මට මීට වඩා සැපට ඉන්න තිබ්බනේ කියලා අර බැල්ලිගේ ජීවිතේට හිත ගියා. එහෙමයි සර්. අවසානයේ උපන්නනේ. ඉස්මතුව හැදිලා
ඒ කාමයෙන් වසගලා ගියපු ජීවිතයේ ස්වභාවය. එහෙමයි සංස. කාමයේ ආදීන මේක. ඊළඟට කාමයට කෙනෙක් වසගලා හිටියොත් ලක්ෂණ මේ ජීවිතෙන් බලවත් දුක් උපදිනවා. එහෙමයි සංස. මොකද මේ අහුවෙලා ඉන්න එක අතහැර ගන්න බැරිවීම කියන ප්‍රශ්නේ නෝනේ ලක්ෂණ. අතහැර ගන්න බැරිවීම කියන ප්‍රශ්නේ ආවට මොකද සාමාන්‍යයෙන් ස්වභාවය තමයි අපිට අපේ ජීවිතයේ අනතුරු ආදී වෙනකොට අපි කොච්චර ප්‍රිය කළත් මේ ප්‍රිය කරන දේවල් අත්හැරලා දාලා අපිට යන්න වෙනවනේ. එහෙමයි සංස. ඒ යන්න වෙන අවස්ථාව එනකොට එයාට ගොඩාක් බලවත් වේදනා එහෙමයි. උපදිනවා මේ කාමී නිසා. කාමයේ විපාක විදිහට දේශනාවේ සඳහන් වෙන්නේ යම් කාම වසඟව ඉන්න කෙනෙක්. ඒ කාම වසඟව ඉද්දි මේ මරණයටපත් වෙනොත් කලුරිය කළොත් පිනට අනුව හෝ පවට අනුව හෝ ඒ තැන ගිහින් උපදිනවා ඒ කාමයට වසඟ වෙලා හිටපු කෙනා. එහෙමයි සංස. ඉතින් අපි මේවා දකින්න ලක්ෂණ දැන් වර්තමානයේ කොච්චර තියෙනවද ඔය ගෙවල් දොරවල් වල වැඩි හිටිය අය මිය ගියාට පස්සේ ආයි ගෙදෙට්ට එන ප්‍රශ්න. එහෙමයි. ඇයි මේ කාම වසඟ වෙලා ඉඳලා ඉඩ කඩන් වලට ආස කරගෙන ඉඳලා ඊට පස්සේ දැන් මට මතකයි එක අවස්ථාවක හම්බුණා ලක්ෂණ අපිට අම්ම කෙනෙක් බොහොම වයසයි. එහෙමයි සංස. අවුරුදු 60 65ක් වෙලා ඒ අම්මා තරුණ වයසේ විවාහ වෙන්න හදලා තියෙනවා. එහෙමයි. අවුරුදු 18 16 කාලේ වගේ ගෙවල් වලින් විවාහයක් බලලා තිනවා. ඒ විවාහය බලනකොට මේ ඔන්න මනමාලෙක් ගෙදරට ආවා මනමාලෙත් එක්ක කතා බහ කළා. එහෙමයි. ඒ අම්මා තමයි අපිට විස්තර කිව්වේ. එහෙමයි. ඒ මනමාලය කතා කරනකොට මේ ගෙවල් වලින් මේකට සතුටු වෙලා තිනවා. එතකොට අම්මට හොඳට විවාහ ජීවිතය ආරම්භ කරන්න තිබුණ වයසේ. නමුත් මේ විවාහය කතා කරලා මේ මනමාලයගේ පිරිස එළියට බහැලා යනකොටම මේ ගේලිපත්තෙම මනමාලය ඇදගෙන වැටිලා තියෙනවා. වැටිලා නැගිටිනකොට ලක්ෂණ මේ අත අල්ලලා බින්ද වගේ කැඩිලා. එතකොට මේ ඥාති පිරිස හොඳටම බය වුණා මේ ගෙදෙට්ට ඇවිල්ලා මනමාලි බලපු ටිකටම මෙහෙම එකක් වුණා කියන්නේ මේක අසුබයි කියලා. එහෙමයි සංස. ඊට පස්සේ විවාහය කැඩුනා. ওই විදිහට ලක්ෂණ සාමාන්‍යයෙන් මේ කාන්තාව ඒ අම්මා අවුරුදු 30 35 වගේ විවාහ වෙන වයසේ කොහොම හරි විවාහ යෝජනා 10 12ක් ඇවිත් තිනවා. ආපු එක මනමාලයක යනකොට ආපහු යහතින් ගියේ නැහැ. කාට හරි අනතුරක් වෙනවා. මොකක් හරි අනතුරක් වෙනවා. පස්සේ තමයි මේ දිෂ්ටියක් ඇවිස්සලා මේ කියලා තියෙන්නේ මේ අම්මට ආත්ම භාව ගානකට කලින් ආත්ම භාව දෙකකටද කොහෙද කලින් මේ මනුස්ස දුවක් වෙලා ඉඳලා තියෙනවා. එතකොට මේ ප්‍රේම කරපු ස්වාමියා ඒ ස්වාමියා මැරලා ඒ මනුස්සයා පින් කරන් හිටියේ නෑ. ඒ නිසා ගිහින් උපන්න මලයක් එක් වෙලා. හැබැයි මේ මල යක්ෂයාට අර කාන්තාව ගැන ප්‍රේමයක් තිබ්බා. මිනිස්සෙක් විදිහට මේ කාන්තාවට ආදරය කරන්න බෑ. ඒ නිසා යකා විදිහට අර කාන්තාවගේ ඇඟට එනවා. ඒ කාන්තාව වෙන කෙනෙකුට හිමි වෙනවා කියලා තේරිච්ච ගමන් ඔහු ඒ හිමි වෙන්න යන පුරුෂයාට අනතුරු කරනවා. අවසානයේ අවුරුදු 60 65 වෙනකන් කිසිම විවාහයක් නැහැ. දැන් ඉතින් අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා මේ කාමයන්ගේ විපාකයේ කියන කාරණේ අපි හොඳට තේරුම් ගන්න ඕන. ලේසි පහසු නෑ නේ සංස. ලේසි පහසු අනතුරක් නෙවෙයි මේකේ තියෙන්නේ. එහෙමයි සංස. අපිට සංස්ථාව විනාඩි කිහිපයයි තියෙන ඉතින් අපි අවසාන වශයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ මේ කාමයන්ගේ මේ පසුබිම තුලින් ස්වාමීන් වහන්සේ නිරුද්ධ වෙන්න සංසන්නේ අපිට මේකෙන් නිදහස් වෙන්න කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණා පිළිබඳව ස්වාමීන් අපිට දැනගන්න පුළුවන් නම් සංස වටිනවා. ඔව් ලක්ෂණ අපි දැන් මේ කාමයන්ගේ ආරවුල ගැන එහෙමයි සංස. බොහෝ කාරණා කතා කළානේ. එහෙමයි සංස. මේ අවුලෙන් අවුලටපත් වෙච්චි මේ ගැට ගැහිච්ච ජීවිතින් අපිට නිදහස් වෙන්න තියෙන එකම වැඩිපළවිල භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මනාකොට දේශනා කරපු උතුම් නිවන් මඟ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වතුනි සම්මා දිට්ඨි සම්මා සංකල්ප ආදී වශයෙන් උතුම් අංග 8කින් සමන්විත ඒ ආර්ය මාර්ගය තමයි අපිට මේ සියලු දුක් නසන්න තියෙන වැඩපිළිවෙල. ඉතින් අපි සෙත් පතනවා අද වැඩසටහනට ලැබී තියෙන කාල වේලාව බොහෝ සෙයින් ඉක්ම ගිහින් තියෙන නිසා ඔබ සියලු දෙනාට සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සුවසේ හික්මිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සිතනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට දැන් කාල වේලාව හැරෙන්නේ පුණ්‍ය අනුමෝදනාවට දායකත්වයන් එකතු කරපු පින්වන්ත පිරිසට අවසරයි. අද මේ දහම්මැස 15 සදහම් කතිකාවතට අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනාව භාවනාසපුරට සම්බන්ධ පින්වන්ත පිරිසක්.
රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දේව රජුන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවි දේවතාවුන් මේ පින් සතුටින් සාදරයෙන් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය අසීසිරික් වැඩෙත්වා ශ්‍රද්ධා සීල සුදු ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා ඒ දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය පින්වත් හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සුපින්වත් හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ මේ සුපින්වත් හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් ඔබට නිරන්තරයෙන් මේ ශ්‍රී සද්ධර්මය අහන්ට පහසුව සලසමින් ඒ කටයුතු වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව ගෞතම සාසනයේම ධර්මාවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පින් අද මේ දහම් කතිකාවතට අනුග්‍රහය දරන උතුම් ධර්ම දානමය පින්කම රැස් කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ ඒ සුපින්වතුන් සෑම සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් නන් අයුරින් මේ උදෙසා උපකාර කළ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් සුපින්වත් ඔබ හැමටත් නිදුක් නිරෝග සුවය සැලසේවා දීර්ඝායුෂ සැලසේවා නිදුකින් ධර්මයේ හැසිරෙන්න ලැබේවා ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරගන්න ලැබේවා. හැම දිනාටම තිරුවන් සරණයි. අපි පින්වත් ස්වාමින් වහන්සේ අපිට කරුණාවෙන් මේ උතුම් ධර්ම කාරණාවන් ඊටමත්ම පැහැදිලි විදිහට නිර්වුල් විදිහට අපිට කියලා දුන්න දෙන පින්වත් ස්වාමින් වහන්සේට අපි යම් පිනක් අද දවසේ වැඩසටහන සමගින් එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා ඒ වගේම ධර්ම දානමය විදිහටත් බොහෝ පින් රැස් කරගත ඉතින් සියලු පුණ්‍ය ධර්මයන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආමෝදන් කරමු. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කර ගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේ වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්න බැතිපර දායකත්වයන් එකතු කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වන්ත පිරිසක් එකතු වෙලා තිනේ. මේ විදිහට විදේශීය රටවල සිටින බොහෝ දෙනෙක් මේ දහම් මගට කැමැත්තෙන් මේ දහම් විකාශනයට බොහෝම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් දායකත්වයන් එකතු කරනවා. ඉතින් මේ පින්වන්ත පිරිස සිහිපත් කරනවා සේම පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා එකතු වෙන්නට ධර්ම දාණයෙන් බොහෝ දෙනෙක්ගේ ජීවිතවලට හිතසුව සලසන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ශ්‍රද්ධා මාධ්‍යාලය සමගින් එකතු වෙලා දැයි පින්වන්ත මාධ්‍යාලය සමගින් එකතු වෙලා ඉතින් ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88යි 87ට. එදිනේ මතක් කිරීම සමගින් අපි අද දවසෙත් මෙලෙසින් වැඩසටහන නිමා කරනවා. හැම දිනාටම තිරුවනේ සරණෙන් අනන්ත රැකවරණයෙන් ඔබේ ජීවිත සුවපත් වේවා කියනා වූ ප්‍රාර්ථනාවත් සමග ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.